ඉතින් කොහොමද මගේ ආදරණීය 4 ශ්‍රේණිය දුල පුතාලා? අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ ඔබේ ICT විෂය නිර්දේශය තුළ 5 වෙනි පාඩම ක්‍රමලේඛ සංවර්ධනය පාඩම. ඔබට මතකයි මේ දක්වා අපි ක්‍රමලේඛ සංවර්ධනයේ වැදගත්ම සංකල්ප ඉගෙන ගත්තා ගැලීම් සටහන්. 6 ශ්‍රේණියේදීත් ඉගෙන ගත්තා 7 ශ්‍රේණියේ මේ නැවත ඉගෙන ගන්නවා. අපි 7 ශ්‍රේණියේදී වැඩි බණක් යමක් ඉගෙන ගන්නවා ගැලීම් සටහන් තුල තියෙන පාලන ව්‍යුහ තුනක් ඉගෙන ගත්තා. අනුක්‍රමය, තේරීම සහ පුනර්කරණය. ඊට පස්සේ මෙන්න මේ දැනුම කොහොමද වැඩසටහන් කරන්නට යොදාගන්නේ කියලා අපි ප්‍රායෝගිකව පුහුණු වුණා ස්ක්‍රැච් කියන මෘදුකාංගය පාවිච්චි කරලා. දූල පුතාලා මේ දක්වා මේ පාඩම ඇතුලේ මොනවාද කරේ කියලා මම මේ මතක් කළේ. දැන් මට ඔබව අරගෙන යන්න තියෙනවා තවත් විශාල වැදගත් වැඩකට. ඔබේ ගාව තිබෙනවා ICT ටෙක්ස්ට් බුක් එක කියවීම පොත. එහි 60 වෙනි පිටුවට එන්න. එහි 60 වෙනි පිටුවේ මෙන්න මේ වගේ නෝට් එකක් ආරම්භ වෙනවා. මේ සටහන ආරම්භ වෙන්නේ අංක 60 පිටුවේ. මොකක්ද පුතේ මාතෘකාව? මෙහි තිබෙන විචල්්‍ය භාවිතය. මොකක්ද මේ විචල්්‍යයක් කියන්නේ? ඇයි අපි මෙහෙම දෙයක් ඉගෙන ගන්නේ? එකපාරට මේ ස්ක්‍රැච් මෘදුකාංගයේ පුංචි පුංචි ප්‍රෝග්‍රෑම්ස් හදන්න පුහුණු වෙන අතර ඇයි මම මේ ඔබට විචල්්‍ය ගැන කතා කරන්න නැවත පන්තිය පොඩ්ඩක් වෙනස් කළේ? හොඳයි මම තේරුම් කරලා දෙන්නම්. ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර මම මේ දැන් ලබා දෙනවා. මෙහෙම හිතන්නකෝ පුතේ විචල්්‍ය කියලා කියන්නේ එහි වචනේ අර්ථයෙන්ම විචල්්‍යයි. එය වෙනස් වන සුළුයි. අපි මෙහෙම හිතමු. අපේ ජීවිතේ අපි ගොඩක් දේවල් తాවකාලිකව මතක තියාගන්නවා. එහෙම නේද? ස්ථිරව මතක තියාගන්නවා, తాවකාලිකව මතක තියාගන්නවා. ඇයි අපි తాවකාලිකව මතක තියාගන්නේ? ඒව ස්ථිරව මතක තියාගන්න ඕනේ නැති නිසා. හරි. අපිට ස්ථිරව මතක තියාගන්න ඕන දේවලුත් తాවකාලික මතකයේ තුල තිබිලා පස්සේ අමතක වෙනවා. නමුත් මම මේ කියන්නේ අපි purposely ඒ කියන්නේ චේතනාන්විතවම අපි తాවකාලික මතක තියාගන්න දේවල්. මෙන්න මේවා විචල්්‍ය හා සමානයි. හිතන්න ඔබට පාසලේදී මොකක් හරි ඔබේ සාමාන්‍ය ඉගෙන ගන්න කටයුතු වලට එහා ගිය වෙනස් පොඩි වැඩක් ගුරුවරයෙක් පැවරුවොත් පුතේ මෙන්න මේ වැඩේ කරන්න කියලා පවරනවා. උදාහරණයක් මෙහෙම හිතමු ඔබට පොතක් දීලා මෙහි වගු කිහිපයක් ගහලා දෙන්න කියලා කියනවා. වගු හදන්නේ කොහොමද කියලා මොන හැඩයට මොන ෆෝමැට් එකේ වගු ටිකක්ද ඕන කියලා ගුරුවරයා ඔබට කියනවා. ඒ උපදෙස් ටික දෙනවා. දැන් මේ වගු ටික ගුරුවරයාට අවශ්‍ය වෙනත් පාසලේ කාර්යයක් සඳහා ගුරුතුමාට හෝ ගුරුතුමියට උදව්වක් වශයෙන් ඔබ කරලා දෙන්නේ. එතකොට ගුරුතුමා ඔබෙන් ඉල්ලුවා මේක කරලා දෙන්න කියලා ඔබ උපදේශ ටික අරගෙන මේක කරනවා. ඔබට මේ උපදේශ ටික මතක තියාගන්න වෙන්නේ. ඒ කියන්නේ මේ වගු හදන විදිය මතක තියාගන්න වෙන්නේ කවද වෙනකන්ද? කොයි වෙලාව වෙනකන්ද? මේ වැඩේ ඉවර වෙනකන්. ඊට පස්සේ හෙට දවසේ ඊළඟ වාරේ ඊළඟ අවුරුද්දේ ඔබට මේ වගු හදන හැටි මතක තියාගන්න ඕනද? මේ වගු හදපු ෆෝමැට් එක නෑ එහෙම අවශ්‍ය නෑ. ඒ ගුරුතුමා ඔබට කරලා දෙන්න කියපු වැඩේ සම්පූර්ණ වෙනකන් ඒ කෙටි කාලය තුල ඔයාලා මේක తాවකාලිකව මතක තියාගත්තා. තාවකාලිකව මතක තබාගෙන ඒ කාර්ය සිද්ධ කරා. සිද්ධ කරලා ඊට පස්සේ මොකද කරේ? ඒක එහෙම අමතක වෙන්න ඇරියා. ඒක වරදක්ද? නෑ. වරදක් නෙවෙයි. ඒ උපදේශ ටික අවශ්‍ය වන්නේ එම කාර්ය කරන්න විතරයි. ඒයින් ඔබට හුරුවක් දැනුමක් එනවා. ඒක ඔබේ ස්ථිර මතකයේ තුල තැන්පත් වෙයි. එවැනි යම් යම් කාර්යවල නිරත වීමෙන් ඔබට යම් යම් හුරුවක්, දැනුමක්, හැකියාවන් ස්කිල්ස් ලැබෙනවා. ඒක අපි මෙතන කතා කරන්නේ නැහැ. මම ඔබට කියන්නේ ඔබට උපදෙස් ටිකක් ලැබුණා යම් කාර්යයක් කරන්න ඒ කාර්ය අවසන් වන තෙක් පමණයි ඒ උපදෙස් ටික ඔබේ తాවකාලික මතකයේ තබා ගන්නේ. කාර්ය අවසන් වුණාට පස්සේ එම తాවකාලික මතකය තුල රැඳුණු දෑ මැකිලා ගියාට කිසි ගැටලුවක් නැහැ මැකෙනවා. මෙන්න මේ අදහස ඔළුවේ තියාගන්න දුවේ පුතේ විචල්්‍ය භාවිතය ගැන කතා කරද්දී. මම පොඩ්ඩක් පොතේ තියෙන නොලෙජ් එකට එන්නම් පුතේ. එන්න මේ පොතේ මොනවද අපිට දෙන දැනුම කියලා. ක්‍රමලේඛනයේදී ඔව් වැඩසටහන්කරණය, ක්‍රමලේඛකරණය, ක්‍රමලේඛනය, ප්‍රෝග්‍රෑමින්, අපේ මෘදුකාංග හැදීම මේ ඔක්කොම එකම අදහසක්. හරිනේ පුතේ? ක්‍රමලේඛනයේදී අගයන් తాවකාලිකව මතකයේ තුල තැන්පත් කිරීම සඳහා විචල්්‍ය යොදා ගන්නවලු. මම ඔබට කිව්ව හරිනේ පුතේ?
අගයන් తాවකාලිකව මතකය තුල තැන්පත් කරගන්න. වැදගත්ම දේ. මොනවා හරි දෙයක් తాවකාලිකව මතකය තුල තැන්පත් කිරීම සඳහා මෙන්න මේ විචල්්‍ය කියන කාරණේ යොදා ගන්නවා කියලයි මේ නෝට් එකේ කියන්නේ. දැන් මේක ඔබට පැහැදිලි කරලා දෙන්න චූටි දුවේ පුතේ ඔබේ ටෙක්ස්ට් බුක් එකේ ඔබේ කියවීම පොතේ රීඩින් බුක් එකේ ICT තියෙනවා පොඩි ක්‍රියාකාරකමක්. පැහැදිලි කරලා තියෙනවා. බලමු. විචල්්‍යයක ස්වරූපය හඳුනා ගැනීමට පහත ක්‍රියාකාරකම අධ්‍යයනය කරමු. වර්ණ කළ දියර වර්ග දෙකක් වෙන වෙනම වීදුරු බඳුන් දෙකක දම ඇති අවස්ථාවක් සලකන්නලු. බලන්න. A කියලා බඳුනක් තියෙනවා දුවේ පුතේ. B කියලා බඳුනක් තිබෙනවා. හැඩයන් දෙක වෙනස් බඳුන් දෙකක් තියෙනවා. A සහ B කියලා මේ A බඳුන තුල යම් ද්‍රව්‍යයක් තියෙනවා. B බඳුන තුලත් යම් ද්‍රව්‍යයක් තිබෙනවා ඔබට පේනවා. දැන් මෙතන කරන ක්‍රියාකාරකම තමයි අවශ්‍යතාවය තමයි දුවේ පුතේ. A බඳුනේ ඇති ද්‍රව්‍ය B බඳුනටත් මේකේ තියෙන ද්‍රව්‍ය ටික B බඳුනට දාන්න ඕන. B බඳුනේ ඇති ද්‍රව්‍ය A බඳුනටත් මාරු කරන්න අවශ්‍යයි. කොහොමද මේක කරන්නේ? B බඳුන අරන් මේකට මෙහෙම එකපාරට හලනවද? බෑ එහෙම කරන්න බෑ නේද? මේක මේ ද්‍රව්‍ය අතර අරන් තියාගන්න පුළුවන්ද? එහෙම කරන්නත් බෑනේ. හරි. කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද බලමු. කරන්න පුළුවන් හොඳම දේ තමයි පුතේ අපි තවත් බඳුනක් ගන්න එක. ඔබේ පොතේ කියලා තියෙනවා C කියලා තවත් බඳුනක් ගන්න. බලන්න මේ ලෙස බඳුන් වලට දමා ඇති ද්‍රව්‍ය එකිනෙක මාරු කිරීමට නම් අමතර හිස් වීදුරු බඳුනක් අවශ්‍යයි. අමතර බඳුනක් අවශ්‍යයි. ඒ බඳුන මෙන්න මෙතන C කියලා නම් කරනවා. පැහැදිලිනේ? භාජන දෙකක් තිබෙනවා. දෙකේ ද්‍රව්‍ය අඩංගු වෙනවා. A සහ B කියලා නම් කරනවා. මේ දෙකේ තිබෙන ද්‍රව්‍ය එකිනෙක මාරු කරන්න ඕන. ඒ සඳහා උදව්වට අමතර බහිස් භාජනයක් ගේනවා. පැහැදිලිනේ? කොහොමද මේක කරන්නේ දැන් හිස් භාජනයේත් එක්ක? දැන් දුවල පුතාලට මේවා හොඳට තේරෙනවා. හරි සරලයි නේද? ඔබ විද්‍යාව ඉගෙන ගන්න දරුවෝ හරි සරලව මේක තේරුම් ගන්න පුළුවන්. පළවෙනි පියවර තමයි දුවේ පුතේ A බඳුනේ ඇති ද්‍රව්‍ය කොහටද දාන්නේ? C බඳුනට දානවා. එතකොට A බඳුන හිස් වෙනවා. A බඳුනේ තියෙන ද්‍රව්‍ය ටික C එකට දැම්මම A බඳුන දැන් හිස් වෙලා තියෙන්නේ. හොඳයි. මේක පැහැදිලි. දැන් මොකද කරන්න ඕන පුතේ? දෙවෙනි පියවරේදී මෙන්න මේ B බඳුනේ තිබුණු ද්‍රව්‍ය ටික A බඳුනට දානවා. හරි නේද? දැන් ඔන්න එක වැඩක් වුණා. මොකද්ද? B බඳුනේ තියෙන ද්‍රව්‍ය ටික A බඳුනට ආවා. ඇයි එක වැඩක් වුණා කියලා මම මේ කියන්නේ? අපට අවශ්‍ය වුණේ A බඳුනේ තිබෙන ද්‍රව්‍ය B බඳුනටත් B නැමැති බඳුනේ තිබෙන ද්‍රව්‍ය A බඳුනටත් දාන්න. දැනට එක වැඩක් වුණා. මොකද්ද? B එකේ තියෙන ඒවා A එකට ආවා. B කියන භාජනයේ බඳුනේ තිබෙන ද්‍රව්‍ය ටික දැන් මෙන්න A එකට දාලා ඉවරයි. දැන් ඔබට තේරෙනවා ඊළඟ කරන්න යන වැඩේ. පියවර 3ේදී කරන්නේ මොකද්ද පුතේ? මෙන්න මේ C බඳුනේ තිබෙන ද්‍රව්‍ය ටික B බඳුනට දානවා. හරිනේ? C බඳුනේ තිබ්බේ කොහේ තිබුණේවද පුතේ? A බඳුන ඇතුලේ තිබුණු ද්‍රව්‍ය ටික තමයි C එකට දැම්මේ. C එකේව B එකට ගත්තා. B එකට ගන්න කලින් B එකේව A එකට ගත්තා. හරි නේද? C බඳුනේ ඇති ද්‍රව්‍ය B බඳුනට මාරු කිරීම මෙන්න දැන් මෙන්න මේ අමතර C බඳුන පාවිච්චි කරලා මොකද කරේ පුතේ? A සහ B කියන බඳුන් දෙකේ තිබෙන ද්‍රව්‍ය එකිනෙක මාරු කරා. එතකොට මේ C බඳුනට අපි ද්‍රව්‍ය දැම්මද? ඔව් දැම්මා. ස්ථිරවමද? නෑ. తాවකාලිකව. මොකද්ද తాවකාලිකව කිව්වේ? A බඳුනේ තිබුණු ද්‍රව්‍ය ටික C බඳුනට දැම්මේ B බඳුනේ ටික A බඳුනට දාලා මේක හිස් කරගන්න තෙක් පමණයි. පැහැදිලිනේ? මම ආයි කියන්න. A බඳුනේ තිබෙන ද්‍රව්‍ය ටික B බඳුනට දැම්මේ ස්ථිරව නෙවෙයි తాවකාලිකව. A ඇයි එහෙම කරේ?
B බඳුනේ තිබෙන ද්‍රව්‍ය ටික ඒකට ගන්න ඕන. ඒ නිසා මෙයාව හිස් කරන්න ඕන. ඒ නිසා తాවකාලිකව C බඳුනට දැම්මා. ඊට පස්සේ B බඳුනේ තිබෙන ඒවා A බඳුනට දැම්මට පස්සේ අන්න C බඳුනේ තිබෙන ටික B බඳුනට දානවා. මෙයා తాවකාලික උදව්කරුවෙක් විතරයි. මම අර මුලින් කිව්ව උදාහරණය ඔබ ගුරුතුමාට හෝ ගුරුතුමියට తాවකාලික උදව්වක් දෙන්නේ. හැමදාම හැම මොහොතෙම ඔබ ටේබල් ඇඳ ඉන්නේ නැහැ කොළවල. ඔබ කරන්නේ මොකද්ද? ඔබ ඉගෙන ගන්න පාසලට යන්නේ ඉන් පරිබාහිරව මෙයත් ඉගෙන ගැනීමක්ම තමයි, හුරුවක් ලැබීමක්ම තමයි. නමුත් ඔබ කරන්නේ උදව්වක් తాවකාලිකව ගුරුතුමාට හෝ ගුරුතුමියට වගු කිහිපයක් පෑන් පැන්සල් කෝදු පාවිච්චි කළ ඔබ ඇඳලා දෙනවා. ඒට අදාළ උපදෙස් ටික ඒ නිසා తాවකාලිකව ඔබ මතක තියාගත්තා. ආන් ඒ වගේ A සහ B බඳුන් දෙක අතර ද්‍රව්‍ය හුවමාරු කරන්න తాවකාලික ස්ථානයක් ලෙස C බඳුන පාවිච්චි කරා. මේ අනුව C බඳුනට කියන්න පුළුවන් අපි මේ කතා කරන විචල්්‍ය හා සමානයි කියලා. අපි මේකට ඉංග්‍රීසියෙන් කියනවා වේරියබල් එකක්. එතකොට මේක වේරියබල් එකක් හා සමානයි. පොතේ තිබෙනවා පුතේ මේ රූප සටහනට පහලින් නෝට් එකක් කියවලා බලමු. බඳුනක ද්‍රව්‍ය තැන්පත් කළ හැකි සේම විචල්‍යයකද අගයන් තැන්පත් කිරීමට ඉඩ දෙනවලු. ඔන්න වැදගත් දේ. C කියන විචල්‍යයට ද්‍රව්‍ය නැමැති අගය අපට දාන්න පුළුවන් වුණා. හරිද? C කියන බඳුනට ද්‍රව්‍ය නැමැති අගයන් ටික අපට දාන්න පුළුවන් වුණා. වෙනත් වචනකින් කිව්වොත් පුතේ C එක විචල්‍යයක් වශයෙන් සැලකුවොත් C නැමැති විචල්‍යයට ද්‍රව්‍ය නැමැති අගයන් ටික දාන්න පුළුවන් වුණා. හරි නේද? දැන් ඔබට යමක් තේරෙන්න ඕන. ඊට පස්සේ කියනවා ඉහත A B සහ C ලෙස නම් කළ බඳුන් විචල්‍යයන් ලෙස සැලකිය හැකිය. මෙතන නම් මේ ඔක්කොම ටික විචල්‍යයන්සේ සලකලා මම ඔබට පහසු වෙන්න කියනවා මෙන්න මෙයාව විචල්‍යයක්සේ සලකන්න. මේ දෙන්න පොඩ්ඩක් අමතක කරලා මේ දෙන්නගේ ස්ථිරව තියෙනවා, මෙයාගේ ස්ථිරව තියෙන්නේ නැහැ. එහෙම හිතන්නකෝ. ඒ විට ඒ වාට දමන ලද ද්‍රව්‍ය විචල්‍ය අගයන් ලෙස සලකන්න. අන්න මේ ද්‍රව්‍ය ටික අගයන් ලෙස සලකනවා. පැහැදිලිද? බලන්න ඔබේ පොතේ තිබෙන පැහැදිලි කිරීම විස්තරය නෝට් එක මම ඔබට තේරුම් කරලා දුන්නා. මේ අගයන් තැන්පත් කිරීම ඔබට තවදුරටත් තේරෙනවද? උදාහරණයක් විදිහට ගත්තොත් මම තවත් ස්වභාවික අපේ ජීවිතයේදී හමු වෙන උදාහරණයක්. මම ඉපදුණු අවුරුද්ද සම්පූර්ණ කරනකොට මගේ වයස අවුරුද්දයි. මගේ නම රොෂාන්. එතකොට රොෂාන් කියන ලදරුවාගේ වයස අවුරුද්දයි. අවුරුද්දක් ගත වුණාට පස්සෙත් දෙවෙනි අවුරුද්ද ගත වුණාට පස්සෙත් මගේ වයස අවුරුද්දක්මද? නෑ. අවුරුද්දක් මුල් දවස් 365 සම්පූර්ණ වෙනකොට හැමෝම කියන්නේ රොෂාන් නැමැති ලදරුවාට අවුරුද්දක නැමැති අගයක් තියෙනවා. අවුරුදු දෙකක් දින 365ව දෙකක් ගියාට පස්සේ මට රොෂාන් නැමැති ලදරුවාට අවුරුදු දෙක කියන අගය මට ආදේශ කරනවා. පැහැදිලිද? ඔන්න ඔබට මේ වැඩේ තේරුණා. තුන්වෙනි අවුරුද්දට ගියාම දැන් මගේ වයස කීයද? මුලින් මගේ වයස සමානයි 1යි. හරි නේද? වසරක් ගෙවුනට පස්සේ මගේ වයස නැමැති විචල්‍යයට ආදේශ වෙනවා. මම මේක මකනවා පුතේ. මොකක්ද ආදේශ වෙන්නේ? 1 නෙවෙයි දැන් 2. දැන් එතකොට දුවේ ඔබට තේරෙනවා වයස නැත්නම් මගේ ඒජ් එක නැමැති එක විචල්‍යයක්, වේරියබල් එකක්. ඒකට කලින් කලට එක් අගයන් ආදේශ වෙනවා. තව අවුරුද්දක් ගත වුණාම මෙතන තිබෙන්නේ අංක 2 නෙමෙයි අංක 3. එතකොට මෙන්න අගය මෙන්න විචල්්‍ය. පැහැදිලි නේද? හොඳයි.
මෙන්න විචල්්‍ය මෙන්න පුතේ එහි අගය. හරිම වැදගත්ම ලකුණ තමයි මෙතන තියෙන්නේ මෙන්න මේ සමාන ලකුණ. යම් විචල්්‍යයක් නිර්මාණය කළ පසු එම විචල්්‍ය නාමයට අපි මේකට කියන විචල්්‍ය නාමය කියලා. ඕනෑම විචල්්‍යයකට දුවේ පුතේ නාමයක් තිබෙනවා නමක්. මේ විචල්්‍ය නාමයට තාවකාලිකව අගයන් ආදේශ කරනවා. පැහැදිලිද? තාවකාලිකව අපි අගයන් ආදේශ කරනවා. එහෙනම් අංක 3 කියන අගය මේකට ආදේශ කරා. ආදේශ කරේ කොහොමද? සමාන ලකුණ දාලා. ඔබේ ටෙක්ස්ට් බුක් එකේ කියවීම් පොතේ මේ ගැන නෝට් එකක් තියෙනවා බලමු පුතේ. විචල්යන්ට අගයන් පැවරීම. විචල්්‍ය සඳහා අගයන් පැවරීමේ අපි ඉංග්‍රීසියෙන් කියනවා assign values to variables. හරිද? assign කරනවා පවරනවා. විචල්්‍ය නාමය සමාන ලකුණට වම් පසින්ද මෙන්න පුතේ වම් පසින්ද අගය සමාන ලකුණට දකුණු පසින්ද මෙන්න මේ පැත්තෙන් දැක්වීම සිදු කෙරේ. තේරුණානේ? ඇත්තම කිව්වොත් පුතේ ප්‍රෝග්‍රෑමින් වලදී නැත්තම් ක්‍රමලේඛකරණයේදී චෝටි දුවේ පුතේ අපි මේ සමාන ලකුණට ඇත්තටම සමානයි කියලා නෙවෙයි කියවන්නේ. උදාහරණයක් විදිහට නම සමාන ලකුණ කියලා මම කියනවා අමර. අපි සාමාන්‍යයෙන් පෙරලිකම දානවා මේවට. හරිද? නම සමානයි අමර කියලා අපි ඔක කියවන්නේ නැහැ ප්‍රෝග්‍රෑමින් වලදී. මේ සමාන ලකුණ ප්‍රෝග්‍රෑමින් වලදී නැත්තම් ඔය මෘදුකාංග හදන පරිගණක භාෂා අපිට කියන පරිගණක භාෂා කියලා. ඔබ ඉහළ පන්ති වලට යනකොට ඉගෙන ගන්න පුළුවන්. ඔව් පරිගණක භාෂාවන් පාවිච්චි කළා තමයි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් පාවිච්චි කළා තමයි අපි මෘදුකාංග හදන්නේ. software create කරන්නේ. හරිද පුතේ? එතකොට එම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් ඇතුලේ අපි software හදන්න try කරනකොට අපි ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නකොට මෙන්න මේ සමාන ලකුණට සමාන ලකුණ කියලා නෙවෙයි කියන්නේ. මේක සමානයි කියලා නෙවෙයි කියන්නේ. මේක සමාන ලකුණ තමයි මේකට සමානයි කියලා නෙවෙයි කියන්නේ. මේකට කියන්නේ පුතේ මෙන්න මේක. මම ඔබට වෙනත් වර්ණකින් ලියලා පෙන්නන්නම්. මේට කියන්නේ අපි උඩිනුත් දැක්කා පැවරීම. මේ තියෙන assign පැවරීම. එතකොට සමානයි කියන්නේ කොහොමද? ප්‍රෝග්‍රෑමින් වලදී මම අමතරව කියන්නම් පුතේ මෙන්න මෙහෙම සමාන ලකුණු දෙකක් තිබුණොත් තමයි අන්න එක සමානයි කියන්නේ. හරිද? එක සමානයි එකට. ඔහොම හිතන්න ඕන එක. මෙතන නම අමරට සමාන නැහැ අමර නමට සමාන නැහැ එහෙම එකක් නෙමෙයි කියන්නේ. හත ශ්‍රේණිය වලට ඔයාලට මේවා තේරෙන හොඳට. නම නැමැති විචල්්‍යයට අමර කියන අගය පවරනවා. මෙතනින් එහාට නම වශයෙන් කිව්වොත් ඒ අමර ගැනයි කියවෙන්නේ. ආන් ඒ වගේ. තේරුණාද? හොඳම උදාහරණය මෙන්න මේක. ඔබට තේරෙන උදාහරණය. ඔබ පාසලකට ඇතුල් වුණාට පස්සේ ඇතුල් වෙනකොටම දුවල පුතාලට ලැබෙනවා මොකද්ද පුතේ? ඇතුළත් වීමේ අංකයක් ලැබෙනව නේද චුටි දුවේ පුතේ? ඔව් ඇතුළත් වීමේ අංකයක් ලැබෙනවා. ඔබේ නමත් එක්ක බලමු මේක තේරුම් ගන්න. ඔබට ලැබෙනවා ඇතුළත් වීමේ අංකයක්. අපි හිතමු ඔබේ නම හර්ෂ කියලා. හරි. හර්ෂ මෙන්න සමාන ලකුණක් දාලා 54,238 කියලා මං ඇතුළත් වීමේ අංකයක් ගන්නවා. හරි නේද? 54,238 කියන මෙන්න මේ ඇතුළත් වීමේ අංකය පවරනවා හර්ෂට. ඕකයි වෙන්නේ. තේරුණාද? මේක පවරනවා. දැන් තේරුණාද පුතේ? හරි සරලයිනේ.
යම් කිසි වැලියු එකක් අපි කියනවා වැලියු එකක් වේරියබල් නේම් එකකට assign කරනවා. දකුණු පස තිබෙන අගය වම් පස තිබෙන විචල්්‍ය නාමයට ආදේශ කිරීම තමයි මෙහිදී සිදු වෙන්නේ මේ සමාන ලකුණෙන් කියවෙන්නේ. මේක 7 ශ්‍රේණියේදීම චූටි දරුවෝ හොඳට මතක තියාගෙන තේරුම් අරන් තියාගන්න. ඔබට ඉහළ පන්ති වලට ගිහිල්ලා ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගනිද්දී මේවා මහා ලොකු දේවල් වෙන්නේ නැහැ. හරි සරලව ඉගෙන ගන්න තේරුම් ගන්න පුළුවන්. හොඳයි. මතක තියාගන්න චුටි දුවේ පුතේ ප්‍රෝග්‍රෑමින් වලදී හරි වැදගත්ම concept එකක් නැත්නම් සංකල්පයක් තමයි මෙන්න මේ විචල්්‍ය නැත්නම් විචල්්‍ය පැවරීම කියලා කියන්නේ. හොඳයි. අපි කතා කරමින් හිටියේ මෙන්න මේ විචල්්‍ය පැවරීම ගැන. ඉස්සරහට යමු. මේ ගැන තවත් යමක් කතා කරන්න තියෙනවා. විචල්්‍ය වල අගයන් පවරන්න පුළුවන්. ඕනෑම විචල්්‍යයකට අගයන් පවරන්න පුළුවන්. ඒ වගේම පැවරූ අගය සදහටම මේ විචල්්‍යයටම අදාළ වෙලා එහෙමම තියෙන්න ඕන කියලා එකක් නැහැ. ඒක වෙනස් වෙන්න පුළුවන්. මං ගත්ත උදාහරණයක් ඉස්සෙල්ලා ඇතුළත් වීමේ අංකය සැරින් සැරේ වෙනස් වෙන්නේ නැහැ. හරි නේද? ඔබ පාසලට ඇතුළත් වුණාම ලැබෙන ඇතුළත් වීමේ අංකය ඔබට ජීවිත කාලෙට මේක. දැන් පාසල් වල දරුවන්ට ලැබෙන අනන්‍යතා අංකයක්. එයත් ස්ථිරයි. අපි හොඳ උදාහරණයක් ගමු. ඒ උදාහරණය පොඩ්ඩක් වෙනස් කරලා මට මේ වැඩේ කියලා දෙන්න. මොකද්ද? විචල්යන් වල අගයන් මාරු කිරීම නැත්තම් මාරු වෙනවා කියන එක. මොකක්ද මේ කියන්නේ? මගේ උදාහරණය මෙන්න මේක. ඔබ එක ශ්‍රේණියට පාසලට යද්දී ඔබ එක ශ්‍රේණියේ දරුවෙක්. වසරක් ගියාට පස්සේ ඔබේ විචල්්‍යයේ අගය මාරු වෙනවා එක ශ්‍රේණියෙන් දෙක ශ්‍රේණියට. දැන් ඔබ දෙක ශ්‍රේණියේ දරුවෙක්. හර්ෂ යනු දෙක ශ්‍රේණියේ දරුවෙකි. තව අවුරුද්දකින් හර්ෂ යනු 3 ශ්‍රේණියේ දරුවෙක් නැත්නම් ළමෙක් එමෙතන සිසුවෙක්. පැහැදිලි නේද? එතකොට හර්ෂ කියන එක විචල්්‍ය නාමය නම් දෙක ශ්‍රේණිය කියන එක එහි තිබූ අගය නම් එයට පැවරූ අගය නම් ඊළඟ අවුරුද්දක් ඇවෑමෙන් මොකද වෙන්නේ? එම අගය අප්ඩේට් වෙනවා. යාවත් කාලීන වෙනවා. අලුත් වෙනවා. නේද පුතේ? 3 ශ්‍රේණිය වශයෙන්. එතකොට විචල්්‍ය වලට අගයන් පැවරීම යනු తాවකාලික ක්‍රියාවක්. එය අවශ්‍යතාවය අනුව විටින් විට වෙනස් වෙනවා. පැහැදිලිද පුතේ? විචල්්‍යයන් ගැන අපට ඕන තරම් උදාහරණ තියනවා ගන්න මේ පරිසරය තුළ අපේ සාමාන්‍ය ජීවිතය තුළ ඕන තරම් උදාහරණ තියෙනවා චුටි දුවේ පුතේ. ඒවා ගන්න පුළුවන්. හරිම ලේසියෙන් තේරුම් ගනිමු. ඔබ తాවකාලිකව මතක තබා ගන්න දේවල්. මෙන්න මෙහෙම හිතමු. සමහර විෂය කොටස් තිබෙනවා ඔබ ඉගෙන ගන්න යම් යම් විෂය ඇතුළතදී එම වාර විභාගයෙන් පස්සේ නැත්නම් එම අවුරුද්දේ අවසාන වාර විභාගයෙන් පස්සේ පොඩ්ඩක් ඒවා වෙනස් වෙනවා. ඊළඟ අවුරුද්දට යද්දී අප්ඩේට් වෙනවා. පැහැදිලිද? 6 ශ්‍රේණියේදී ඔබ ඉගෙන ගන්න සමහර විද්‍යා විෂය සමහර කොටස් 7 8 ශ්‍රේණිය වලට යද්දී චුට්ටක් වෙනස් වෙනවා. අතරම අප්ඩේට් වෙනවා. ඒවා අලුත් වෙනවා. ආන් ඒ වගේ. පැහැදිලි නේද පුතේ? මේ ලෝකෙ තිබෙන දැනුම ගත්තොත් එයත් ඇත්තටම විචල්්‍යයක් හා සමානයි. විවිධ විද්‍යාත්මක පර්යේෂණ නව සොයා ගැනීම හමුවේ දැනුම අලුත් වෙනවා. අපි නිවැරදියයි පිළිගත්ත මතයක් පස්සේ කාලකදී නෑ එය වැරදි මෙන්න මේක තමයි හරි මතය කියලා අලුත් වෙනවා. හරියට විචල්්‍ය වගේ නේද පුතේ? අපි කියනවා මෙන්න මේ කාරණය මෙන්න මෙයයි පස්සේ කාලෙදි කියනවා නෑ මේ කාරණය මෙයයි කියලා. ආන් ඒ වගේ. එහෙනම් විචල්්‍ය සම්බන්ධයෙන් දරුවෝ දැනගත යුතු ඊළඟ වැදගත් කාරණය මම පැහැදිලි කරා මෙන්න පොතේ තිබෙන උදාහරණය. මේ උදාහරණය තුළ කියනවා ගණිතය හා විද්‍යාව යන විචල්්‍ය අගයන් මාරු කරමු කියලා. මේ ඊටාම කෙටියෙන් දීලා තිබෙන්නේ කිසියම් වාර විභාගයකදී දරුවෙකුට ගණිතය සහ විද්‍යාව කියන විෂයන් දෙකට ලැබුණු ලකුණු මාරු කරන්න ඕන. හරි නේද? බලන්න. ගණිතයට ලකුණු 68යි කියලා ලැබිලා තියෙනවා. විද්‍යාවට 79යි කියලා ලැබිලා තියෙනවා. මෙන්න ගණිතයට 68යි විද්‍යාව 79යි. අපි හිතමු මේක කිසියම් අත්වැරදීමකින් ලකුණු මාරු වෙලා
ඇත්තටම විය යුත්තේ විද්‍යාවට 68යි ගණිතයට 79යි. මේක මාරු වෙන්නේ කොහොමද කියලායි මේ පෙන්නලා තියෙන්නේ. මෙහි බලන්න පුතේ ගණිතය විද්‍යාව බඳුන් දෙකක්සේ සලකලා අර කලින් ද්‍රව්‍ය මාරු කරා වගේ මේ පොතේ දීලා තියෙන පුතේ මේ විද්‍යාව සහ ගණිතයේ ලකුණු හුවමාරු කර ගැනීම මේ බඳුන් තුනක්සේ සලකලා. හරි. මේක සරල දෙයක්. මීටත් වඩා පහසු සරල උදාහරණ කිහිපයක් තමයි මම ඔබට කිව්වේ තේරුම් ගන්න. හොඳයි. මගේ 7 ශ්‍රේණියේ දුවල පුතාලට දැන් ඉතා හොඳින් තේරෙනවා මොකද්ද මේ විචල්්‍ය කියන්නේ කියලා. මම පොඩි කරුණු ටිකක් මෙතන මතක් කරලා දෙනවා දුවේ පුතේ. මොනවද අපි ඉගෙන ගත්තේ? 1. අපි ඉගෙන ගත්තා විචල්්‍ය කියන කාරණේ. නැත්තම් variables. හරි. මේ යටතේ පුතේ අංක 1ට අපි මතක තබා ගන්න ඕන සෑම විචල්්‍යයකටම නමක් තිබෙනවා. විචල්්‍යයකට නමක් තිබේ. නමක් නැතුව විචල්්‍යයක් හැදෙන්න බෑ. හැම variable එකකට හැම විචල්්‍යයකටම නමක් තියෙන විචල්්‍ය නාමයක්. ඊළඟ එක පුතේ. හැම විචල්්‍ය නාමයකටම ඒ කියන්නේ විචල්්‍යයකටම අගයක් පවරනවා. අගයක් මොකද කරන්නේ පුතේ? පවරනවා. මම ලියන්නේ නැහැ අගයක් තිබෙනවා කියලා. ඇයි? ඇත්තටම අගයක් තිබෙනව නෙවෙයි අපි අගයක් එයාට පවරනවා. හරි නේද? ඔබ පන්තියකට අලුතෙන් යනකොට ඔබට පන්තියේ නම පවරනවා. 9 ශ්‍රේණියේ දරුවේ. 7 ශ්‍රේණිය කියලා. ඒ වගේ. ඔබ මේ ලෝකෙට බිහි වුණාම ඔබට නමක් පවරනවා. ඒක නම් පුතේ ස්ථිරයි. හොඳ ඒක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම ගත්තොත් යාළුවෝ ඉන්නකොට නම් පට බඳිනවා. නේද? මෙන්න මේ අවුරුදු 2 නමක් කියනවා. තව ටික කාලෙකින් එයාට මොකක් හරි සිද්ධියක් නිසා තවත් විහිළුවට නමක් පට බඳිනවා. නම් පට බඳින එක හොඳ නෑ. මේක වැරදි වැඩක්. නමුත් මම ඔබට සමීප උදාහරණයක් ගන්න. හරිද? මොකද හිතට දෙන්න පුළුවන් යාළුවන්ගේ. හරි. අපි මේ පාඩමට දාලව ගත්තොත් දුවේ පුතේ යාළුවෙකුට නමක් පට බඳිනවා. ඒ නමින් තමයි ආමන්ත්‍රණය කරන්නේ. පස්සේ වෙලාවක නැත්තම් පස්සේ ටික කාලයකට පස්සේ වෙනත් නමක් එයාට පට බැන්දොත් අරක නෑ දැන් පාවිච්චි කරන්න මේ නම. අන්න variables වෙනස් වෙනවා. පවරනවා නැති වෙනවා අලුතෙන් පවරනවා ඒ වෙනස් කරනවා. ඕක තමයි විචල්්‍යයේ හැටි. හරියට අපේ ජීවිතය වගේ. ස්ථිර නෑ වෙනස් වෙනවනේ. අපි කන බොන ඉන්න විදිය මේකක්වත් ස්ථිර නෑනේ දුවේ පුතේ වෙනස් වෙනවනේ. අන්න ඒ වගේ තමයි විචල්්‍යයත්. හරි. එතකොට දුවේ පුතේ ඔබ මගෙන් හයි සර් විචල්්‍ය ස්ථිරව තියාගන්නේ නැද්ද? නෑනේ. ඒකනේ ඒකට විචල්්‍ය කියන්නේ. විචල්්‍ය ස්ථිරව තියාගන්න නැති නිසා තමයි මේකට විචල්්‍ය කියන නම ගත්තේ. ස්ථිරව තබා ගත්තොත් අපිට මේ අරමුණ මේ විචල්්‍ය භාවිතයේ තිබෙන ප්‍රයෝජන නැති වෙලා යනවා. අපි ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑමින් software එකට නැවත ගිහිල්ලා බලමු කොහොමද මේ විචල්්‍ය පාවිච්චි කරන්න කියලා. ඒ වෙනකන් මම ඔබට මෙහි සිද්ධාන්ත නැත්තම් තීරි කොටස් ටිකයි කියලා දෙන්නේ. එහෙනම් දුවේ පුතේ සෑම විචල්්‍යයකටම මොකද්ද? නමක් තිබෙනවා. සෑම විචල්්‍යයකටම අගයක් පවරනවා. මෙම ක්‍රියාව මොන ක්‍රියාවක්ද? තාවකාලික ක්‍රියාවක්. හොඳයි. සටහන් කළා මතකයේ තබා ගන්න පොතට වඩා ඔබේ හිතේ මේ කරුණු තුන. එහෙනම් variables ගැන උසස් පෙළ දරුවන්ටත් මම කියලා දෙන්නේ මෙන්න මේ ටික තමයි. ඔබට කියලා දුන්නේ ඒ ටික තමයි. පැහැදිලිද දුවේ පුතේ? ඔව් උසස් පෙළ අයියලා අක්කලටත් අපි කියලා දෙන්නේ මේවා. variable එකක් උසස් පෙළ ICT විෂය කරන දරුවොත් ඉගෙන ගන්න variable කියලා මේ ටික තමයි. ඒ ටිකම තමයි ඔබට variable කියලා මේ දැන් මම 7 ශ්‍රේණිය දුවල පුතලටත් කියලා දුන්නේ. හරිනේ? එහෙනම් දැන් ඔබ variables ගැන දන්නවා. දැන් අපි ආපහු යමු අපේ scratch programming කොටසට ගිහිල්ලා අපි බලමු කොහොමද variables නැත්නම් විචල්්‍ය අපේ scratch programming වල පාවිච්චි කරන්න කියලා. දැන් මම ඔබට මේ විචල්්‍ය හා සම්බන්ධව විචල්්‍ය තේරුම් ගන්න ගැලීම් සටහන් කිහිපයක් ඇඳලා පෙන්වන්න යන්නේ. බලමු දුවේ පුතේ මේ ප්‍රෝග්‍රෑමින් වලදී නැත්නම් මේ ක්‍රමලේඛ සංවර්ධනය තුළ අපි ඇල්ගොරිතමයක් නිර්මාණය කරනකොට ඒ ඇල්ගොරිතමය අපි ගැලීම් සටහනක් වශයෙන් දක්වනකොට කොහොමද ඒ තුළ විචල්්‍ය පාවිච්චි කරන්න කියලා.
මේක හොඳට තේරුම් ගන්න. මෙය ඔබ අපොස උසස් පෙළ ICT ඉගෙන ගන්න තෙක් දක්වා මේ දැනුම තමයි අවශ්‍ය වෙන්නේ විචල්්‍ය සම්බන්ධව. හරි. මං ඔබට ගන්නවා මෙන්න දුවේ පුතේ මගේ පළවෙනි උදාහරණය. ඔබ හිතන්න ඔබට අවශ්‍යයි කියලා සංඛ්‍යා සමූහයක් තිබෙනවා. ඒ සංඛ්‍යා සමූහය එකතු කරලා ඔබට එකතුව ගන්න ඕන. හරි නේද? සංඛ්‍යා සමූහය අපි කියමු සංඛ්‍යා 5ක් 6ක් හරි සංඛ්‍යා 2ක් කර තියෙනවා. හොඳයි පහසුවට ගමු සංඛ්‍යා 2යි කියලා. මම මෙහෙම කියන ඔබට ඕනම සංඛ්‍යා ප්‍රමාණයක් ගන්න කිසි ගැටලුවක් නැහැ පුතේ. හරිද? සංඛ්‍යා 2ක් අරගන්නවා. එහි එකතුව අපි ප්‍රකාශ කරන්න ඕන ප්‍රෝග්‍රෑම් එක තුල. මෙන්න මෙතන විචල්්‍ය තියෙනවා පුතේ. මම මෙන්න මෙහෙම කියන්නම්. මෙතන මං පෙන්වනවා මේ කලින් කතා කරපු මොනවද පුතේ? විචල්්‍ය නාමය, එයට අගයක් පැවරීම කියන කාරණා දෙක. විශේෂයෙන් මෙන්න මේ කාරණා දෙක මම ඔබට පෙන්වනවා. හරි නේද? తాවකාලික ක්‍රියාවක් තමයි මේක. තරමක් ක්‍රියාවන් වැඩි වැඩසටහනක් තුළට යද්දී ඔබට තේරෙනවා මේක తాවකාලික ක්‍රියාවක් කියලා. මම එයත් පෙන්වන්නම් ඔබට කොහොමද తాවකාලික ක්‍රියාවක් බවට පත් වෙන්නේ කියලා. හරි. මං මුල් උදාහරණයෙන් මේ කොටස් දෙක පෙන්වනවා. පළවෙනි එක. ඔබ හිතන්න ඔබට ලැබිලා තිබෙනවා මෙන්න මේ වගේ අගයන් ටිකක්. අපි කියමු ඔබට 25 සහ 42 කියන සංඛ්‍යා දෙක ලැබිලා තිබෙනවා. මම උදාහරණයකට කියන්නේ. ඕනම සංඛ්‍යා දෙකක් වෙන්න පුළුවන්. මේ සංඛ්‍යා දෙක එකතු කරලා ටෝටල් එක නැත්නම් එකතුව ප්‍රතිදානය කරන්න ඕන. අපි ඇඳලා බලමු ෆ්ලෝ chart එක. මම මෙහෙන් අඳිනවා පුතේ. මුලින්ම එන්න ඕන මොකක්ද පුතේ? ඔබ දන්නවා. ආරම්භය. ඉන්පසු මෙන්න ආරම්භය. ඉන්පසු පහළට ගැලීමක් තිබෙනවා. සංඛ්‍යා ආදානය කරලා එම සංඛ්‍යා එකතු කරලා ලබා ගන්න එකතුව ප්‍රතිදානය කරනවා. මේකනේ වැඩේ. මුලින්ම පුතේ මේ සංඛ්‍යා ආදානය කරන්න කලින් මේවට විචල්්‍ය හදා ගන්නවා. මෙන්න මෙහෙමයි. විචල්්‍ය හදාගන්න හැටි අපි පෙන්වන්නේ ඍජු කෝණාශ්‍රයක් තුල. එක සම්මතයක් පුතේ. මං වැඩි ඉඩක් වැඩි පෙනුමක් ගන්නවා මේ වැඩේට. ඔබ ෆ්ලෝ chart ගැන හොඳින් දන්නවා. මේ වගේ සරල ෆ්ලෝ chart අදින්න සරල ගැලීම් සටහන් අලුතෙන් එකතු වෙන දැනුම තමයි විචල්්‍ය. මම මෙහෙම කියනවා. සංඛ්‍යා දෙකක් තියෙනවා. මෙන්න පුතේ පළමු සංඛ්‍යාව, මෙන්න දෙවෙනි සංඛ්‍යාව. හරි නේද? මම ගන්නවා පළමු සංඛ්‍යාව සමානයි n1 කියලා. හරිද? ඊළඟට ගන්නවා දෙවන සංඛ්‍යාව සමානයි n2 කියලා. පැහැදිලිද? මට පොඩ්ඩක් ඉඩ මදි වුණා පුතේ. මේක ඇතුළටමයි එන්න ඕන. මන් ලියනවා එකතුව සමානයි t කියලා. ඔබ කැමති නම් ටෝටල් කියලා ගන්න. හරි නේද? දැන් මෙන්න මේ විදිහේ ටිකක් මම ලිව්වා. මේ මොකක්ද? මේක තමයි චුඩුවේ පුතේ variable assigning කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේක තමයි අපි මෙහෙන් ලියනවා පුතේ විචල්්‍ය නිර්මාණය කිරීම. මෙන්න විචල්්‍ය නිර්මාණය කිරීම. හරිනේ පුතේ? සංඛ්‍යා දෙකක් අරගෙන එකතුව ලබා ගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් software එකක් හදන්න යන්නේ. සංඛ්‍යා දෙකක් පමණක් අරගෙන. හරි නේද? එතකොට මොකක් හෝ මුල් සංඛ්‍යාවක් ආදානය වෙනවා, දෙවෙනි සංඛ්‍යාවක් ආදානය වෙනවා, එකතුව ලබා ගන්නවා. හරි නේද පුතේ? ඔබට පහසු වෙන්න මං මෙහි පොඩ්ඩක් යම් වෙනස්කමක් කරන දුවේ පුතේ. දැන් ඔබට පහසුවෙන් මේක තේරුම් ගන්න පුළුවන්. හරි. මේ මැද ඉර නොසලකා හරින්න පුතේ.
පළමු සංඛ්‍යා දෙවන සංඛ්‍යා සහ එකතුවට මෙන්න වේරියබල්ස් හැදුවා විචල්්‍ය හැදුවා. ඇයි මෙහෙම කරන්නේ? පහසුවට. නැත්තම් මේ වැඩේ කරගැනීමේ පහසුවට තමයි මේක කරන්නේ. හරිද පුතේ? ඊට පස්සේ දැන් අපි අදාළ ඊළඟ කටයුතු වලට යන් අපිට ඊළඟට කරන්න තියෙන්නේ මොකද්ද පුතේ? ආදානය. මේකේ කියනවා මම මොකද්ද පුතේ? පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව ආදානය කිරීම. පළමු සංඛ්‍යාව කමා දෙවන සංඛ්‍යාව ආදානය. දැන් පළමු සංඛ්‍යාව ආදානය කවම ඒක මොකද්ද? n1 වෙනවා. දෙවන සංඛ්‍යාව ආදානය කවම මේක මොකද්ද? n2 වෙනවා. ඔන්න ඔහමයි වෙන්නේ. ඊළඟ පියවරට යනවා පුතේ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? ආදානය කරපු සංඛ්‍යා එකතු කරන්න ඕන. හරි. අපි දැන් යමු එම කාර්යයට. මෙතන මොකද්ද මන් ලියන්නේ චුටි දුවේ පුතේ? මෙතන මන් ලියනවා මෙන්න මෙහෙම. හොඳට බලාගන්න. t සමානයි n1 ධන n2. ඔබ සාමාන්‍යයෙන් ලියන්නේ මේක අනෙක් පැත්තටනේ පුතේ. n1 ධන n2 සමානයි එකතුව කියන්නේ t නේ. ඔක තේරුම් ගන්න පුළුවන් නේද පුතේ ඔයාලට? මේක ලොකු දෙයක් නෙමෙයිනේ. තේරුම් ගන්න පුළුවන් නේ. මොකක්ද තියෙන්නේ? පළමු සංඛ්‍යාව දෙවන සංඛ්‍යාව ආදානය කරනවා. දැන් පළමු සංඛ්‍යාව ආදානය කරාම චුටි දුවේ පුතේ මෙන්න මෙතෙන්ට එනවා ඒක. මම පොඩක් ඇඳලා පෙන්නන්නම්. පළමු සංඛ්‍යාව ආදානය කරාම ඒක එනවා n1 ඇතුළට. දෙවෙනි සංඛ්‍යාව ආදානය කරාම ඒක එනවා n2 ඇතුළට. දැන් හරිනේ පුතේ? හිතන්න මේක ස්ට්‍රක්චර් එකක් මොකක් හරි සැකැස්මක්. මේක ඇතුළට සංඛ්‍යාවක් ආවා මේක ඇතුළට සංඛ්‍යාවක් ආවා ධන ලකුණ ක්‍රියාත්මක වුණාම මේ දෙක එකතු වෙනවා. එකතුව මෙන්න මේ සමාන ලකුණෙන් මොකද්ද කිව්වේ පුතේ? මේ පැත්තේ වන එකතුව ලැබෙන සංඛ්‍යාව මේ පැත්තට පවරනවා. ආදේශ කරනවා පවරනවා. මොකක්ද ඇත්තටම පුතේ මේ සංඛ්‍යා දෙක නම් මෙතෙන්ට ආවේ 25යි 42යි. කීයද පුතේ? 40යි 50යි 60යි 67යි. එහෙනම් 67 කියන එකතුව t වලට පැවරෙනවා. දැන් t කියන්නේ කීයද පුතේ? t වල අගය 67යි. n1 වල අගය කීයද පුතේ? 25යි කියලා පැවරුණා. n2 වල අගය 42යි කියලා පැවරුණා. ඒ දෙක එකතු වීම ක්‍රියාත්මක වෙලා ලැබෙනවා කීයද පුතේ? 67ක්. 67 කියන අගය පැවරෙනවා t වලට. t කියන විචල්‍යයට. පැහැදිලිද? ඔන්න පුතේ එහෙනම් අපි සංඛ්‍යා දෙකක් එකතු කරන ඇල්ගොරිදමයක් අරගෙන තේරුම් ගත්තා කොහොමද විචල්්‍ය නාමකරණය වෙන්නේ විචල්්‍ය ක්‍රියාත්මක වෙන්නේ කියලා. හරි නේද පුතේ? දැන් මේ එකතුව අපි හොයාගෙන ඉවරයි. අපි මොකද්ද කරන්න ඕන? හොයාගත්ත එකතුව ප්‍රතිදානය කරන්න ඕන චුටි දුවේ පුතේ. ප්‍රතිදානය කිරීමේ සංකේතය මෙන්න අපි අඳිනවා. ප්‍රතිදානය කරන්නේ මොකද්ද චුටි දුවේ පුතේ? ප්‍රතිදානය කරන්නේ t ප්‍රතිදානය බය වෙන්න දෙයක් නෑ. t යන කොමක්ද? එකතුව. t යන කීයද? 67 ප්‍රතිදානය වෙනවා. ඉන් පසු අපි මේක පහලට ගමන් කරලා අවසන් වෙන්න ඕන මෙන්න පුතේ අවසන් කිරීමන් දක්වනවා ඔබට. පැහැදිලිද දුවේ පුතේ? මෙන්න variables නැත්තම් විචල්්‍ය පාවිච්චි කරන එක ආකාරයක්. අපි ඉහළ පන්ති වලට යද්දී ෆ්ලෝ chart අඳින්න දුවේ පුතේ මේ විදිහට තමයි අපි පුරුදු වෙන්නේ. අපි පාවිච්චි කරන්නේ. අපි දිග වාක්‍ය ලියන්නේ නැහැ.
හරිද පුතේ? ඇත්තටම මේවත් වෙනස් වෙනවා හොඳේ. දැනට අපිට ගොඩාක් වෙනස්කම් මම කරන්න යන්නේ නැහැ චුඩු දුල පුතාලට 7 පන්තියේ. මේවත් වෙනස් වෙලා ඉලක්කම් සහ කෙටි අක්ෂර පාවිච්චි කරලා තමයි මේවා ලියන්නේ. දැනට මේ පුංචි වෙනස්කම තේරුම් ගන්න බලන්න. මං යලි පුංචි කොටසක් මතක් කරන්නම්. මේක තුල ඔබට පෙන්නවා විචල්්‍ය වලට නමක් තිබෙනවා නමක් දාලා වෙරියබල් එකක් හදනවා කියලා. ඒකට අගයක් පවරනවා කිව්වා. මෙන්න මේ කාරණා දෙක මෙතන පේනවා. මෙතන මං හැදුවා n1 කියලා වෙරියබල් එකක්, n2 කියලා වෙරියබල් එකක්, t කියලා වෙරියබල් එකක්. n1 සහ n2 දෙකට මම අගයන් දෙකක් ආදේශ කළා පැවරුවා. ඉන්පසු එහි ගණිතමය කාර්යයක් සිද්ධ වුණා එකතු කිරීම. එයින් පැන නගින මතුවන අගය සංඛ්‍යාව එහෙම්මම t වලට පැවරුවා ආදේශ කළා. මේ පැවරීම තුලින් t සඳහා ලැබුණා 67 කියන අගය. පැහැදිලිද දුවේ පුතේ? එහෙනම් මෙන්න t වලටත් අගයක් පැවරුවා. t හැදුවා වෙරියබල් එක t වලට අගයක් පැවරුවා. ප්‍රතිදානය කළේ t ප්‍රතිදානය කරනකොට මෙම වැඩසටහන රන් වෙලා ආදානය කළ අගයන් දෙකෙහි මොකද්ද පුතේ? එකතුව ප්‍රතිදානය වුණා. පැහැදිලිද? හොඳයි චුටු දුවේ පුතේ. පළවෙනි උදාහරණයෙන් ඔබට ඊටා මනාව මේ විචල්්‍ය නාමකරණය සහ විචල්්‍යයට අගයන් පැවරීම හොඳින් තේරුණා කියලා මට හිතෙනවා. හොඳයි දුවේ පුතේ. මම යනවා ඔබේ කියවීම් පොතට ICT විෂයේ. එන්න ඔබේ කියවීම් පොතට. හොඳයි දුවේ පුතේ. ඔබේ කියවීම් පොතට ආවට පස්සේ ඔබට හමු වෙනවා මෙන්න මෙවැනි මාතෘකාවක්. විචල්්‍ය සහිත වැඩසටහන් සංවර්ධනය. විචල්්‍ය සහිත වැඩසටහන් සංවර්ධනය මෙන්න පළවෙනි උදාහරණය පළවෙනි ගැටලුව. සංඛ්‍යා දෙකක් ගුණ කිරීම කියලා උදාහරණයක් තියෙනවා. බලමු පුතේ මෙහි විස්තරය කියවලා. සංඛ්‍යා දෙකක් තැන්පත් කර ගැනීමට විචල්්‍ය දෙකක්ද සංඛ්‍යා දෙකක ගුණිතය තැන්පත් කිරීම සඳහා එක් විචල්්‍යයක්ද සාදා ගන්න. පුතේ මෙතන වේරියබල්ස් තුනක් ගැන කියනවා. මොකටද වේරියබල් තුනක් ඕන චුටි දුවේ පුතේ? සංඛ්‍යා දෙකක්නේ අරන් ගුණ කරන්නේ. එහෙනම් ගුණ කරන සංඛ්‍යා දෙකට වේරියබල් දෙකක් නැත්නම් විචල්්‍ය දෙකක්. මෙන්න n1 n2. අර අපි කලින් උදාහරණයක් ගත්තා වගේ n1 n2 සංඛ්‍යා දෙකට. ඊට පස්සේ එහි ගුණිතය අවසානයේ ගුණිතය පෙන්වන්න ඕන නිසා mul කියලා හරිද මල්ටිප්ලිකේෂන් කියන වචනයෙන් mul විතරක් අරගෙන මෙන්න විචල්්‍යයක් හදලා තියෙනවා. දුවේ පුතේ විචල්්‍යයක් හදද්දී සාමාන්‍යයෙන් දැනගන්න ඒ විචල්්‍යයට දාන නම ඒ නමක් දාදී දැනගන්න ඕන දේ තමයි ඒ නම පුළුවන් තරම් ඒ විචල්්‍ය තේරෙන නමක් දාන්න. ඒක පහසු වෙන්නේ මතක තියාගන්න. දැන් මේකට අපි කියමු fs කියලා දැම්ම කියලා නිකන් f අකුර s අකුර හිතා ගන්න බෑ මේ මොකක්ද කියලා. tw දැම්ම හිතා ගන්න බෑ මොකක්ද කියලා. ගුණ කිරීම මල්ටිප්ලිකේෂන්. එහෙනම් මල්ටිප්ලිකේෂන් කියන වචනේ තියෙන මුල් අකුරු තුන අරගෙන තියෙනවා. මල්ටිප්ලයි කරනවා කියන අදහසින්. හරි නේද පුතේ? හොඳයි. එහෙනම් සංඛ්‍යා දෙකක් තැන්පත් කර ගැනීමට විචල්්‍ය දෙකක් n1 n2 ලෙසත් සංඛ්‍යා දෙකේ ගුණිතය දැක්වීමට mul කියලත් වේරියබල් තුනක් අපි හදනවා. ඉන්පසු පහත දැක්වෙන පාලන කාණ්ඩ එකිනෙක දී ඇති ආකාරයෙන්ම අනුපිළිවෙලින් සම්බන්ධ කරන්න පෙන්වා ඇති පරිදි පාලන කාණ්ඩවල අගයන් වෙනස් කරන්න. මෙතන කියන දුවේ පුතේ ස්ක්‍රැච් මෘදුකාංගයට ගිහිල්ලා එහි පාලන ඛණ්ඩ control blocks පාවිච්චි කරලා පුතේ මේක ඔබට පොතේ දීලා තියෙන රූප සටහන. මම මෙතෙන්දී එම රූප සටහන පැහැදිලි කරන්න කාලය ගන්නෙ නැහැ. ඔබට ඊළඟ ප්‍රැක්ටිකල් සෙෂන් එකේදී ඊළඟ ප්‍රායෝගික පාඩම් කොටසදී මම ඔබට ඒක කරලා පෙන්වනවා. ඒ නිසා අපිට බෝඩ් එකේ පෙන්වන්න ඕනේ නැහැ. මම මෙහි ගැලීම් සටහන ඔබට මෙහි විස්තර කරලා පැහැදිලි කරලා දෙන්නම් දුවේ පුතේ. බලන්න. මේ අපි කතා කරපු මේ අපි ගත්ත මෙන්න මේ කලින් තියෙන සිද්ධියට අදාළ සංඛ්‍යා දෙකක් ගුණ කිරීමට අදාළ ගැලීම් සටහන. බලන්න පුතේ ආරම්භය. හරි නේද? මෙන්න ආරම්භය තියෙනවා.
ඊට පස්සේ විචල්්‍ය සෑදීම n1, n2 සහ mul යන විචල්්‍ය සෑදීම. හරි නේද? ඔන්න වේරියබල් සැදුවා. ඊට පස්සේ පළමු අගය ලබා ගත්තා. පළමු අගය ආදානය කරා. ඔබට මම පැහැදිලි කරපු ඇල්ගොරිතම ගැලීම් සටහන් වලට වඩා තවත් සරල කරලා තමයි පොතේ තිබෙන්නේ. පියවර පියවර වශයෙන් දක්වලා බලන්න. පළමු අගය ලබා ගන්න ඒක n1 කියන විචල්්‍ය සඳහා පවරනවා. අපි එහෙම පැවරීමක් අපේ ෆ්ලෝ chart එක ඇතුලේ ලිව්වේ නැහැ. මම එය සංක්ෂිප්ත කරලායි ඔබට තේරුම් කරලා දුන්නේ. හරිද? තරමක් ඇඩ්වාන්ස් එක. හරිනේ පුතේ? මෙන්න සරල ක්‍රමය. පළමු අගය ලබා ගන්න ඒ අගය ලබා දෙනවා පුතේ n1 කියන විචල්‍යයට. දෙවන අගය ආදානය කරනවා ඒක ලබා දෙනවා n2 කියන විචල්‍යයට පවරනවා. එහෙනම් මේ වැඩ දෙකම හරි. ඊට පස්සේ මොකද කරන්නේ පුතේ? n1 හා n2 විචල්‍ය ගුණ කරලා mul කියන විචල්‍ය සඳහා අන්නේ ලැබෙන ගුණ කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය පවරනවා. ඒ අගය පවරනවා. මේක අපි ලිව්වා වගේ මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන් පුතේ. කොහොමද? මෙතන ගුණ කිරීම ඔබට පුළුවන් මෙන්න mul සමාන ලකුණ දාලා පුතේ n1 ගුණ කිරීම n2 කියලා ගන්න. මේ කතාව තමයි මේ සිද්ධ වෙන්නේ. මොකද්ද පුතේ? n1 සහ n2 කියන විචල්‍යයන් දෙක ගුණ කරලා එහි අගය mul වලට පවරනවා. පැහැදිලිද පුතේ? හරි. ඊට පස්සේ mul කියන විචල්‍යයේ අගය පෙන්වනවා. ඒක තමයි පුතේ අවුට්පුට් එක වෙන්නේ. මේ තියෙන්නේ අවුට්පුට් එක. හොඳයි ආදරණීය දුවේ පුතේ. එහෙනම් ඔබට මම මේම ගැලීම් සටහන පැහැදිලි කරලා දුන්නා. කොහොමද මේක නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. අපි යමු පුතේ දෙවෙනි ගැටලුවක් දීලා තියෙන ඔබේ පොතේ. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හා වර්ගඵලයේ සෙවීම. පරිමිතිය කියන්නේ පුතේ වටේ දිග. ඍජු කෝණාශ්‍රයේ තියෙන වටේ දිග. වර්ගඵලයේ කියන්නේ එහි සමස්ත ප්‍රමාණය විහිදුණු ව්‍යාප්තුණු ප්‍රමාණය. හරි නේද? right. ඍජු කෝණාශ්‍රයක පරිමිතිය හා වර්ගඵලයේ සෙවීමට එහි දිග හා පළල අවශ්‍ය වේ. ඇත්ත. දිග හා පළල නැතුව අපට ඍජු කෝණාශ්‍රයක වර්ගඵලයවත් පරිමිතියවත් පැහැදිලිව කියන්න බෑ. ඒ අනුව විචල්්‍ය 4ක් මෙම වැඩසටහන සංවර්ධනය සඳහා යොදා ගත යුතු වේ. විචල්්‍ය 4ක් ඕනලු. ඔව්නේ. දිග, පළල, පරිමිතිය, වර්ගඵලය. මෙන්න මේව ප්‍රකාශයටපත් කරන්න අපට අවශ්‍ය වෙනවා විචල්්‍ය. හරි පුතේ. මෙන්න බලන්න ඒවා දිග, පළල, පරිමිතිය හා වර්ගඵලය පිළිවෙලින් L, W, ප්‍රමිටර් සහ ඒරියා යන විචල්්‍ය මගින් දක්වා ඇත. හරිද? මෙන්න පුතේ වේරියබල්ස් 4 හදලා තියෙනවා. පැහැදිලිද? හොඳයි. එහෙනම් L කියන length එකෙන් කියන වචනෙන් L අරන් තියෙනවා. width කියන වචනෙන් W අරන් තියෙනවා පුතේ. perimeter කියන වචනය එහෙමම අරන් තියෙනවා. area කියන වචනේ එහෙමම අරන් තියෙනවා. හරිද පුතේ? right. මේ අනුව අපිට නිර්මාණය කරගන්න පුළුවන් ෆ්ලෝ chart එක ගැලීම් සටහන බලමු පුතේ. මෙන්න ගැලීම් සටහන. ඔබේ පොතේ දීලා තිබෙනවා මෙන්න මුලින්ම ආරම්භය ඍජු කෝණාශ්‍රයේ දිග ලබා ගන්න, ඍජු කෝණාශ්‍රයේ පළල ලබා ගන්න කියලා තියෙනවා. මේ ෆ්ලෝ chart එකේ කිසියම් අඩුපාඩුවක් මම දකිනවා මේ දක්වා පාඩම ගලාගෙන ආපු ආකාරය අනුව. මම හිතනවා ඒක දරුවන්ට මම පැහැදිලි කරන්න ඕනේ කියලා. මෙහි පුතේ බලන්න පරිමිතිය සමානයි දිග වැඩි කිරීම 2 ධන පළල වැඩි කිරීම 2 මේ විදිහට පරිමිතිය හදලා තියෙනවා. වර්ගඵලය දිග පළලෙන් වැඩි කරලා හදලා තියෙනවා. පරිමිතිය පෙන්වනවා, වර්ගඵලය පෙන්වනවා, වැඩසටහන නිමා වෙනවා. හැබැයි මෙහි විචල්්‍ය නැත්තම් variables පැහැදිලිව නිර්මාණය වන ආකාරය පෙන්වලා නැහැ. මම ඔබට එය පෙන්වන්නම්. ඒ මොකද මං එහෙම කියන්නේ දුවේ පුතේ මෙහි පරිමිතිය කියන වචනේම අපට පුළුවන් ගන්න විචල්්‍ය නාමයක් විදිහට සිංහලෙන් ගැටලුවක් නැහැ. ඔබ හිතන්න එපා විචල්්‍ය නාමයේ ඉංග්‍රීසි අක්ෂරයෙන් එන්න ඕන කියලා මේ සිංහලෙන් ලියන ගැලීම් සටහනක් ඇතුලේ.
සිංහලෙන් ලියන ගැලීම් සටහනක් ඇතුළේ ඒක සිංහලෙන්ම දාන්න පුළුවන්. ගැටලුවක් නැහැ පුතේ. එතකොට වර්ගඵලය කියන එක අපට පුළුවන් විචල්්‍ය වශයෙන් යොදා ගන්න. දිග පළල කියන වචනත් විචල්්‍ය නාම වශයෙන් යොදා ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එහෙම තමයි එන්නේ. නමුත් ඔබට මේ ගැටලුව පැහැදිලි කරද්දී මෙන්න මෙතන දීලා තියෙනවා විචල්්‍ය නාම ටිකක් ඉංග්‍රීසියෙන්. ඔබ සමහරට ව්‍යාකූලත්වයට පත් වෙයි කියලා මට හිතුණ නිසා තමයි දුවේ පුතේ මම මේක කියන්නේ. මෙතන මෙහි සඳහන් වන දිගපළල පරිමිතිය හා වර්ගඵලය කියන ඒවට අදාළව නිර්මාණය කරපු විචල්්‍ය නාම ටික තියෙනවා නම් එම විචල්්‍ය නාම චූටි දුවේ පුතේ අපි පාවිච්චි කරන්න ඕන ෆ්ලෝ chart එක නැත්තම් ගැලීම් සටහන තුල. ඔව් ඉතින් ගැලීම් සටහන තුල එහෙම පාවිච්චි කරන්නේ නැත්තම් අපරාධනේ අපි නිර්මාණය කළේ. හොඳයි. ඔබට දැන් මේක තේරෙනව නේද? මෙහි මං කොටස් කිහිපයක් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. මට මෙහින් පොඩි ඉඩක් අවශ්‍යයි පුතේ. හරි. ඍජුකෝණාශ්‍රයේ දිග ලබා ගන්න කලින් ආරම්භයෙන් පසු මම හිතුවා මෙන්න මෙහෙම ඔබට කොටසක් එකතු කරන්න. හරි. මම දුවේ පුතේ ඔබට මෙහි පෙන්වනවා අපි මෙතෙන්ට ලබා ගන්න ඕන විචල්්‍ය නාම ටික මම මෙහි ලියලා පෙන්වන්නම්. මේ වචනම පාවිච්චි නොකර අපට අර ඉංග්‍රීසි වචන පාවිච්චි කරන්න තිබ්බා. මෙහි වරදක් මේ ක්‍රමේ වැරදි කියනව නෙවෙයි පුතේ. විචල්්‍ය නාමය පාවිච්චි කරනවා නම් කොහොමද වෙන්නේ කියලා මම ඔබට මේ කියන්නේ. හරි. මෙතන ගන්න පුළුවන් දිග පළල පරිමිතිය වර්ගඵලය. අපි දිග length කියලා L අකුර ගත්තා. පළල width W ගත්තා. පරිමිතිය perimeters කියලා ගන්න පුතේ. ඊට පස්සේ වර්ගඵලය area කියලා ගන්නවා. පැහැදිලිද? මේ කොටස මෙන්න මේක අපට පුළුවන් පුතේ මෙන්න මෙතෙන්ට එකතු කරන්න. ඒ අනුව ඍජුකෝණාශ්‍රයේ දිග ලබා ගන්න, ඍජුකෝණාශ්‍රයේ පළල ලබා ගන්න කියන ඒවට පහලින් තව පුළුවන් අපිට එකතු කරන්න ඍජුකෝණාශ්‍රයේ දිග සමානයි L, ඍජුකෝණාශ්‍රයේ පළල සමානයි W කියලා assign කරනව පෙන්වන්න. හරි නේද පුතේ? පවරනව පෙන්වන්න. ඔබට තව පැහැදිලි කිරීමක් වශයෙන් මම මේ කියන්නේ. හරිද පුතේ? ඉන්පසු පරිමිතිය වෙනුවට ඒ සඳහා වන විචල්්‍ය නාමයත්, දිග වෙනුවට ඒ සඳහා වන විචල්්‍ය නාමයත්, පළල වෙනුවට ඒ සඳහා වන විචල්්‍ය නාමයත්, වර්ගඵලය වෙනුවට ඒ සඳහා වන විචල්්‍ය නාමයත් පාවිච්චි කරන්න පුළුවන් මේක තුල. හරි. අවුට්පුට් එක පෙන්වන්නත් පුතේ අපට පුළුවන් පාවිච්චි කරන්නේ විචල්්‍ය නාමයන් ටිකම. පැහැදිලිද? හොඳයි. ප්‍රෝග්‍රෑම් එක රන් වෙලා අවසන් වනවත් එක්කම මේ සියලුම විචල්්‍ය නාමයන් වැඩසටහන තුලින් මැකිලා යනවා. එහෙමයි පරිගණකය තුළ සිද්ධ වෙන්නේ. ඒ නිසා මම අර කලින් කිව්ව තුන්වෙනි කාරණය මේක తాවකාලික ක්‍රියාවක්. එතකොට ප්‍රෝග්‍රෑම් එක අවසන් වෙනකොටම තවදුරටත් LW perimeters area කියලා යම් විචල්්‍ය නැත. පැහැදිලිනේ පුතේ? ඒ ඔක්කොම මැකිලා යනවා. එහෙම තමයි පරිගණකයේ මෘදුකාංග නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් චූටි දුවේ පුතේ ඔබට මෙයත් හොඳින් වැටහුණා, තේරුණා. අපි යමු ඊළඟ අවසාන කොටසට. තුන්වෙනි ගැටලුව මෙහෙම තියෙනවා ස්ප්‍රයිට් ප්‍රමාණය 10 සිට 100 දක්වා අහඹු ලෙස වෙනස් කිරීම. බලමු. අපි දන්නවා ස්ප්‍රයිට් ගැන එහි ප්‍රමාණය අපට වෙනස් කරන්න පුළුවන් අපි දැක්කා. දැන් ඒක තමයි මෙතන අරන් තියෙන්නේ පුතේ. බලන්න. ස්ප්‍රයිට් දර්ශනය වන සාමාන්‍ය ප්‍රමාණය, සාමාන්‍ය සම්මත ප්‍රමාණය අහඹු ලෙස වෙනස් කිරීමට පහත වැඩසටහන සංවර්ධනය කරන්නලු. ඔව් පහලින් ඔබට වැඩසටහනක් දීලා තියෙනවා ඔබේ ICT කියවීම පොතේ. ඔබට දීලා තියෙනවා දුවේ පුතේ ගැලීම් සටහනක් සහ ස්ක්‍රැච් මෘදුකාංගය තුල නිර්මාණය කරපු ප්‍රෝග්‍රෑම් එක. ඒ ප්‍රෝග්‍රෑම් එක මම ඔබට ප්‍රායෝගික කොටසදී කරලා පෙන්නන්නම්. අපි දැන් ගැලීම් සටහන ගැන සාකච්ඡා කරමු.
මෙහි x නම් විචල්්‍යය සඳහා අහම්බු ලෙස එකේ සිට බිඳුව දක්වා අගයක් තැන්පත් කරනු ලබයි. හරනේද x කියල විචල්ලයක් හදනවලු. ඒකට අහම්බු ලෙස එකේ සිට 10 දක්වා අගයන්ටික තැන්පත් කරනවා. විචල්ලයාගේ 10න් ගුණ කළ විට ලැබෙන අගය දක්වා ස්ප්‍රයිඩ්ගේ ප්‍රමාණය වෙනස් වෙනවා. දැන් මේ x වලට මොකක් හෝ එකේ සිට 10 දක්වා කැමති අගයක් ආදේශ කරනවා. ඒ කියන්නේ 1 2 3 4 5 6 7 8 9 10. ඔය කියන අගයන් වලින් එක් අගයක් x ට ආදේශ කරලා ඊට පස්සේ කියනවා x වල අගය 10න් ගුණ කළ විට මේ විචල්්‍ය අගය කියන්නේ පුතේ x වල අගය 10න් ගුණ කළ විට ලැබෙන අගය දක්වා එම ප්‍රමාණය දක්වා ස්ප්‍රයිඩ්ගේ ප්‍රමාණය භෞතික ප්‍රමාණය පේන ප්‍රමාණය වැඩි කරනවා නැත්නම් වෙනස් කරනවා කියලා කියනවා. තවද වර්ණය x විචල්්‍යයේ අගයට සමාන ප්‍රමාණයකින් වෙනස් කරනවා. ඔබට මතකයි වර්ණය වෙනස් කරා අපි නේද පුතේ? අන්නේ විදිහට වර්ණයත් අපට පුළුවන් වෙනස් කරන්න අන්නේ x වල ලැබෙන විචල්්‍ය අගයට සමාන ප්‍රමාණයකට. දැන් මේක ටිකක් තරමක් සංකීර්ණ කාර්යයක්. එකවරටම අපි චුඩුදුළු පුතාලට හිතෙන්නේ නැහැ කොහොමද සර් මේක අපි කරන්නේ කියලා එකපාරටම ඔබට ගැටලුවක් වෙන්න පුළුවන්. නේද? ඔයාලට ඇත්තටම මේක දුවේ පුතේ ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑමින් වල බ්ලොක් කෝඩ්ස් පාවිච්චි කරලා පහසුවෙන් කරන්න පුළුවන්. චුට්ටක් හිතුවම. හරි නේද? ෆ්ලෝ chart එක අඳින්නේ කොහොමද? ඒක තමයි ඊළඟ සංකීර්ණ ගැටලුව වෙන්නේ. බලමු. ආරම්භය. ස්ප්‍රයිඩ්ගේ ප්‍රමාණය 100% ලෙස සැකසීම. මුලින්ම ස්ප්‍රයිඩ්ගේ ප්‍රමාණය 100% කියලා තියන්න ඕන. මුලින්ම එයාගේ සම්මත ප්‍රමාණය 100%. x නම් විචල්්‍යයට එකේ සිට 10 දක්වා අහඹු අගයන් පවරන්න ඕන. ඔව් x අරගෙන එයට සමාන කරලා අගයන් ටික මෙහෙම පවරන්න ඕන. හරි නේද? ස්ප්‍රයිඩ්ගේ ප්‍රමාණය x ලෙස විචල්්‍ය 10න් ගුණ කිරීම පෙන්වීම. ඒ කියන්නේ x ස්ප්‍රයිඩ්ගේ ප්‍රමාණය ලෙස x විචල්්‍ය 10න් ගුණ කිරීම පෙන්වීම. හරි නේද? මොකද්ද මේ කියන්නේ? ස්ප්‍රයිඩ්ගේ දැන් තියෙන ප්‍රමාණය 100%යිනේ. ඒ තියෙන සම්මත ප්‍රමාණය. ඒ ප්‍රමාණය පෙන්වන්නලු මොකක් විදිහටද x කියන මේ විචල්්‍යයට ලැබුණු අගය 10න් ගුණ කරාම එන අගයට. හරි නේද? ඊට පස්සේ කියනවා ස්ප්‍රයිඩ්ගේ වර්ණය x ප්‍රමාණයකින් වෙනස් කිරීම. x වල අගය 10න් ගුණ කරාම ලැබුණු අගය තියෙනනේ. අන්නේ ප්‍රමාණයෙන් ස්ප්‍රයිඩ්ගේ වර්ණයේ ප්‍රමාණය වෙනස් කරන්න ඕන. එය ලබා දෙන්න ඕන වර්ණයේ ප්‍රමාණය වෙනස් කරන බ්ලොක් එකට. හරිද පුතේ? ඊට පස්සේ අන්න හඬක් නිකුත් කිරීම දාලා ප්‍රෝග්‍රෑම් එක නිමාව දෙන්න පුළුවන්. හරි නේද පුතේ? ඔබට මේ ඉතා හොඳින් තේරුණා මෙන්න ඔබේ ICT කියවීම පොතේ තිබෙන ගැටලු තුනම මං මෙතන සාකච්ඡා කරා. හොඳයි චුඩුදුවේ පුතේ. එහෙනම් ඔබට තේරුණා විචල්්‍ය සහ විචල්්‍ය නාමකරණය, එයට අගයන් පැවරීම සහ මෙය తాවකාලික ක්‍රියාවක් කියලා. తాවකාලික ක්‍රියාවක් වෙන්නේ විචල්්‍යයන් සඳහා. ඒ කියන්නේ පුතේ හදපු එක විචල්්‍යයකට විවිධ අවස්ථාවන් වලදී විවිධ අගයන් පවරන්න පුළුවන්. එක් අවස්ථාවකදී x කියන්නේ මේ අගය, පස්සේ ඒ 10න් වැඩි වෙලා යන අගය ගන්න කිව්වොත් ඒ අගය, පස්සේ එකෙන් දෙකක් අඩු වෙන්න කිව්වොත් ඒ අගය. ඒ නිසා විචල්්‍යයට පවරන අගය නිශ්චිත නැහැ, ස්ථාවර නැහැ. එය ඕනෑම ක්‍රියාවලියකින් වෙනස් කරන්න පුළුවන්. හරිද පුතේ? ඒ නිසා තමයි විචල්්‍යයට අගය පැවරීම తాවකාලික ක්‍රියාවක් කියලා කියන්නේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි බලමු ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑම් හරහා මේ විචල්්‍යයක වැඩ කරන්නේ කොහොමද කියලා. එම පාඩමෙන් හමු වෙන තෙක් මා ඔබෙන් සමුගන්නවා.